දෙවියන් වහන්සේ පරීක්ෂා නොකරව යන මාතෘකාවෙන් අද දෙවියන් වහන්සේගේ කරුණාව බෙදා ගනිමු. මතෙව් 4 වන පරිච්ඡේදයේ 7 වන පදය බලමු. යේසුස් වහන්සේද නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේ පරීක්ෂා නොකරව කියාත් ලියා තිබේයයි ඔහුට කීසේක. මෙහිදී සාතන් යේසුස් වහන්සේට පහතට පනින්න නුඹට කිසි තුවාලයක් සිදු නොවන ලෙස බේරා ගන්නට දෙවියන් වහන්සේට හැකි නේද කියා පැවසුවා. මෙලෙස දෙවියන් වහන්සේගේ බලය පරීක්ෂා කිරීමට සාතන් යේසුස් වහන්සේව පරීක්ෂාවට ලක් කළා. නමුත් යේසුස් වහන්සේ තදින්ම කියා සිටියේ නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේ පරීක්ෂා නොකරව කියාය. ද්විතීය කතාව 6 වන පරිච්ඡේදයෙන් මෙම සිදුවීමම සොයාගන්න පුළුවන්. ද්විතීය කතාව 6:16 බලමු. මස්සාහිදී කලාක් මෙන් නුඹලාගේ දෙවි වූ ස්වාමින් වහන්සේ පරීක්ෂා නොකරල්ලා. අප නොකළ යුත්තේ කුමක්ද? බයිබලයේ පවසන්නේ කිසිදාක දෙවියන් වහන්සේව පරීක්ෂා නොකරව කියාය. පරීක්ෂා කරනවට වඩා දෙවියන් වහන්සේ යනු අප විශ්වාස කළ යුතු තැනන් වහන්සේ බව මතකයේ තබා ගනිමු. එහෙමනම් දෙවියන් වහන්සේ එවැනි ඉගැන්වීමක් දෙන්නට තරම් මස්සාහිදී සිදු වූයේ කුමක්ද? නික්මයාම 17:1 යමු. ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ස්වාමින් වහන්සේගේ ආඥාව ලෙස සීන් වනාන්තරයේ සිට ක්‍රමයෙන් ගමන් කොට රෙපිඩීම්හි කඳුරු බැඳගත්තාය. එහි සෙනගට බොන්ට වතුර නොතිබුණේය. එබැවින් සෙනග මෝසෙස් සමග විවාද කරමින් අපට බොන්න වතුර දෙන්නයි කීවෝය. මෝසෙස් නුඹලා මා සමග විවාද කරන්නේ මන්ද? කුමට ස්වාමින් වහන්සේ පරීක්ෂා කරන්නහුදැයි ඔවුන්ට කීවේය. එහිදී සෙනගට වතුර පිපාසා විය. ඒහින් සෙනග කතා කොට අපද අපේ දරුවන්ද අපේ සිව්පාවුන්ද පිපාසයෙන් මරවන්ට මිස්රයෙන් අප කුමට ගෙනා යහිදැයි කියා මෝසෙස්ට විරුද්ධව කොඳුලෝය. මෝසෙස් ස්වාමින් වහන්සේට මොර ගසා මේ සෙනග ගැන කුමක් කෙරෙම්ද? ඔව්හු මට ගල් ගසන්ට මෙහි සෑදී සිටිති කීය. එවිට ස්වාමින් වහන්සේ මෝසෙස්ට කතා කොට ඊශ්‍රායෙල් ප්‍රධානීන්ගෙන් සමහරුන් කැඳවාගෙන ගංගාවට පහර දුන් සැරෑටියත් අතින්ගෙන සෙනගට පෙරටුව යව. බලව මම හොරේබ්බිහි පර්වතය පිට එහි නුඹ ඉදිරියේහි සිටිමි. නුඹ පර්වතයට ගසන්න. සෙනගට බොන්ට වතුර එයින් නික්මෙන්නේ යයි කීසේක. මෝසෙස් ඊශ්‍රායෙල් වැඩිමහල්ලන්ගේ ඇස් හමුවේහි එසේ කළේය. ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ විවාදය නිසාත් ස්වාමින් වහන්සේ අපාතරෙහි ඇද්ද නැද්දැයි කියමින් ඔවුන් ස්වාමින් වහන්සේ පරීක්ෂා කළ නිසාත් ඔහු ඒ ස්ථානයට මස්සා සහ මෙරීබා කියා නම් තැබුවේය. මෙරීබා හා මස්සා යනු විවාද කිරීම හා පරීක්ෂා කිරීමයි. මෙහිදී කාන්තාරයේ වතුර නැති නිසා ඊශ්‍රායෙල්වරු ගැටුමක් ඇති කරගත්තා. කෙසේ නමුත් දෙවියන් වහන්සේ දැනම වතුරවත් කෑමවත් නැති තමන්ගේ හිතේ හැටියට කන්න මස්වත් නැති ස්ථානයකට සෙනගව යවුවා. නමුත් දෙවියන් වහන්සේ එවැනි තැනකට නොයවා ඉතා හොඳ පරිසරයකට ඔවුන්ව යවුවා නම් සෙනග ඒ පරිසරයේම පදිංචිවීමට තිබුණා. ඒ වගේම ඒ පළාත්වල රජවරු ඊශ්‍රායෙල්වරුන්ට ඒ හරහා යාමට ඉඩ නොදෙන්නත් තිබුණා. ඒ නිසා ඊශ්‍රායෙල්වරුන්ට නිතරම සටන් කරන්නට සිදුවන්නට තිබුණා. ඊශ්‍රායෙල්වරුන්ව කිරිහාමේ පැණි ගලා යන කානාන් දේශයට පමුණුවාලීම සඳහා දෙවියන් වහන්සේ කාන්තාරය තෝරා ගත්තේ ඒ හරහා ගමන් කිරීමෙන් කිසිවෙකුටවත් ප්‍රශ්නයක් නොවන නිසයි. මේ අවස්ථාවේදී ඊශ්‍රායෙල්වරුන් දෙවියන් වහන්සේව පරීක්ෂා කළේ කොහොමද? මිසරයේ වසර 430ක වහල්භාවයෙන් පසුව ඊශ්‍රායෙල්වරු නිදහස ලැබුවා. විපත් 10න් හා රතු මුහුද දෙබෑ කිරීමේ හාස්කම තුලින් දෙවියන් වහන්සේ තම බලය ඔවුන්ට පෙන්වා දුන්නා. තවද දෙවියන් වහන්සේ ඔවුන්ට සෑම දිනකම වැස්සක් මෙන් ඇදහැළුණු කෑමද දකින්නට සැලැස්සුවා. මේ සියල්ලෙන් පසු ඔවුන් පැවසුවේ කුමක්ද? දෙවියන් වහන්සේ අපාතරේ නැද්ද කියා පැවසුවා. තම සිතැඟි ලෙස වතුර බීමට නොහැකි වූ නිසා ඔවුන් පැවසුවේ දෙවියන් වහන්සේ අපාතර නැද්ද?
අප අතර සිටී නම් මෙතරම් අපට දුක් විඳින්නට දෙන්නේ ඇයි කියාය. මෙලෙස ඔවුන් කාන්තාරයේදී නොනවත්වාම දෙවියන් වහන්සේව පරීක්ෂා කළා. සුළු අපහසුතාවයකදී පවා ඔවුන් දෙවියන් වහන්සේ අප අතරේ ඉන්නවද නැද්ද? දෙවියන් වහන්සේව විශ්වාස කිරීමෙන් ඇති ඵලය කුමක්ද කියා පැවසුවා. මෙසේ පවසමින් ඔවුන් දෙවියන් වහන්සේට විරුද්ධව මැසිවිලි නගා කෙඳිරුවා. අවසානයේදී ඔවුන්ට කිරිහා මී පැණි ගලා යන කානාන් දේශයට යාමට නොහැකි වුණා. සියල්ලෙනි, ඇදහිල්ලේ මාර්ගයේ පියමන් කරන අතරතුරේදී බොහෝ අපහසුතා හා දුෂ්කරතා තිබෙනවා. නමුත් අප සියල්ල ඉවසීමෙන් විඳදරා ගන්නා විටදී කිරිහා මී පැණි ගලා යන පොරොන්දු කානාන් දේශය දැකීමට පමණක් නොව එහි ජීවත් වීමට දෙවියන් වහන්සේගේ කරුණාව හා ආශිර්වාදයත් අපට ලබා ගන්න පුළුවන්. එහෙම නේද? නමුත් ඊශ්‍රායල්වරු සුළු දුෂ්කරතාවයක්වත් ජය ගැනීමට නොහැකිව දෙවියන් වහන්සේට විරුද්ධව කෙඳිරුවා පමණක් නොව දෙවියන් වහන්සේ අප අතරේ ඇද්ද කියා පවසමින් දෙවියන් වහන්සේව පරීක්ෂා කළා. එම නිසා අවසානයේදී ඊශ්‍රායල්වරුන්ට සිදු වූයේ කුමක්ද? ගණන් කළ නොහැකි තරමට මිනිසුන් මිසරය හැරදා ගියා. ගණනින් වයස අවුරුදු 20ට හා ඊට වැඩි පුරුෂයන් ලක්ෂ 6කට වඩා සිටියා. නමුත් යෝෂුවා හා කාලේබ් හැර සියලු පුරුෂයන් කාන්තාරයේ විනාශ වූවා. දෙවියන් වහන්සේ ඊශ්‍රායල්වරුන්ව මිසරයෙන් පිටතට ගෙනාවේ විනාශ කරන්න නොවේ. එහෙම නේද? එහෙමනම් විනාශයට හේතු වුණේ කවුරුන්ද? දෙවියන් වහන්සේව පරීක්ෂා කළ අයයි. දෙවියන් වහන්සේ අප අතරේ ඉන්නවද? ඔවුන් කාන්තාරයේ ඇවිද ගියේ දෙවියන් වහන්සේ අප අතරේ සිටී නම් අපට පිපාස ඇති බව දන්නා නිසා ඇතිතරම් වතුර දෙන්න තිබුණා කියා පවසමින්ය. තවද දෙවියන් වහන්සේ අප අතරේ ඉන්නවද කියා පවසමින් උන්වහන්සේව පරීක්ෂා කළා. නමුත් අවසානයේදී දෙවියන් වහන්සේ ඔවුන්ට ඇතිතරම් වතුර දුන්නා. නැවත ඊශ්‍රායල්වරුන්ට පිපාස නොවන පිණිස දෙවියන් වහන්සේ පර්වතයකින් වතුර නික්ම වූ බව අපට නික්ම යාම 17න් දැක ගන්න පුළුවන්. මෙලෙස දෙවියන් වහන්සේ සියල්ල සපයා දුන්නා. නමුත් දෙවියන් වහන්සේ ගැන විශ්වාසයක් නැති අයට මෙවැනි වූ පරීක්ෂාවන් නිතරම සිදු වෙනවා. මෙය කාන්තාරයේදී පමණක් නොව අපගේ කාලයේදීත් සිදු වෙනවා. යෙසායා 8 වන පරිච්ඡේදයට ගොස් ශුද්ධාත්මයන්ගේ යුගයේදී දෙවියන් වහන්සේ ප්‍රකාශ වන බවට අනාවැකි වී ඇත්තේ කෙසේද කියා සොයා බලමු. 8 වන පරිච්ඡේදයේ 13 වන පදය. සේනාවල ස්වාමින් වහන්සේම ශුද්ධයයි සලකන්න. නුඹලා බය වෙන්නටත් තැතිගන්ටත් ඕනෑ. උන්වහන්සේ ඉදිරියෙහි පමණක්ය. උන්වහන්සේ ශුද්ධ ස්ථානයක් පිණිස වනසේක්ක. එහෙත් උන්වහන්සේ කුමක් වෙනවද? උන්වහන්සේ ඊශ්‍රායල් වංශ දෙකට පැකිලීමේ ගලක භූමිකාව ඉටු කරනවා. උන්වහන්සේ ප්‍රකාශ වන බවට අනාවැකි වී ඇත්තේ මෙලෙසයි. ඊශ්‍රායල් වංශ දෙකට බාධා වීමේ ගලක්ව පැකිලීමේ පර්වතයක්ව යෙරුසලමේ වැසියන්ට උගුලක්ව මලපතක්ව සිටිනසේක්ක. බොහෝ දෙනෙක්ද එහි වැටි පොඩි වී මලපතට වැටි අසු වෙනවා ඇත. මෙම අනාවැකිය මෙන් කරන්නට දෙයක් නොමැති වුවත් දෙවියන් වහන්සේ පැකිලීමේ ගලක් ලෙසද බාධා වීමේ පර්වතයක් ලෙසද උගුලක්ව මලපතක්වද සිටිනවා. අප මතට කුමන දුෂ්කරතාවය පැමිණියත් දෙවියන් වහන්සේ කෙරෙහි ඇති අපගේ ඇදහිල්ල අත් නොහැර අන්තිමය දක්වාම උන්වහන්සේ මත යැපෙනවා නම් දෙවියන් වහන්සේව අපට කිසි විටක පැකිලීමේ ගලක්වත් බාධා වීමේ පර්වතයක්වත් වන්නේ නැහැ. එහෙමනම් දෙවියන් වහන්සේව පැකිලීමේ ගලක් හා බාධා වීමේ පර්වතයක් වන්නේ කාටද? උන්වහන්සේව පරීක්ෂා කරන අයටයි. දෙවියන් වහන්සේ අප අතරේ ඉන්නවද? උන්වහන්සේ සැබවින්ම දෙවියන් වහන්සේද නැද්ද කියා සැකයෙන් හා අවිශ්වාසයෙන් දෙවියන් වහන්සේව නොනවත්වා පරීක්ෂා කරන අයට දෙවියන් වහන්සේ පැකිලීමේ ගලක් හා බාධා වීමේ පර්වතයක් වන බවට පැහැදිලිව අනාවැකි කර තිබෙනවා. වසර 2000කට ඉහත මාංශවත්ව මේ පොළොවට පැමිණි විටදී යේසුස් වහන්සේ මේ සම්බන්ධව පණිවිඩයක් ලබා දුන්නා. මතෙව් 11 වන පරිච්ඡේදයේ 2 වන පදය බලමු.
යොහන් ක්‍රිස්තුස් වහන්සේගේ ක්‍රියා ගැන හිරගෙයිදී අසා එන්නා වූ තැනැත්තේ ඔබද. නොහොත් අපි වෙන කෙනෙකු බලා සිටිමුදැයි තමන්ගේ ගෝලයන් යවා උන්වහන්සේගෙන් විචාලේය. යේසුස් වහන්සේ උත්තර දෙමින් නුඹලා අසන දකින දේ නුඹලා ගොස් යොහන්ට දන්වන්න. අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති. කුෂ්ඨරෝගීහු පවිත්‍ර කරනු ලබති, බිහිරන්ට ඇසෙයි. මලාහු නැගිටවනු ලබති, දිලිඳුන්ට සුභාරංචිය ප්‍රකාශ කරනු ලැබේ. මා ගැන පැකිලීමේ හේතුවක් යමෙකුට නොවන්නේද? ඔහු ආශිර්වාද ලද්දෙක්කැයි ඔවුන්ට කීසේක. යේසුස් වහන්සේ මේ වචන ලබා දුන්නේ ඇයි? ඒ උන්වහන්සේව මිනිසුන්ට පැකිලීමේ ගලක්ව බාධා වීමේ පර්වතයක් වන පිණිස මේ පොළොවට පැමිණි නිසයි. සෑම කෙනෙකුම ස්වාමීනි අප කාළඟට යමුද? සදාකාල ජීවනයේ වචන ඔබ වහන්සේට ඇත්තේය කියා පැවසූ පේතෘස් මෙන් ඇදහිල්ලක් ඇතිකර ගත යුතුයි. අප මෙවැනි වූ සම්පූර්ණ ඇදහිල්ලක් ඇතිකර ගත යුතු වුවත් මනුෂ්‍යයන් සිතුවේ යේසුස් වහන්සේ සාමාන්‍ය මනුෂයෙක් වගේ. උන්වහන්සේට පියෙක්ද මවක්ද හා පවුලක්ද තිබෙනවා. දෙවියන් වහන්සේ නම් පවුලක් තිබෙන්නේ කොහොමද? මෙවැනි සිතුවිලි ඔවුන්ගේ මනසේ රැවුදුන්නා. යේසුස් වහන්සේ පැවසුවේ කුමක්ද? මා ගැන පැකිලීමේ හේතුවක් යමෙකුට නොවන්නේද ඔහු ආශිර්වාද ලද්දෙක්ය. යේසුස් වහන්සේ ගෝලයන්ගෙන් නුඹලා මා කවුරුන්ද කියා අසද්දී පේතෘස් සැකයකින් තොරව පැවසුවේ ඔබ ක්‍රිස්තුස් වහන්සේය, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝය. මක්නිසාද ඔබ සදාකාල ජීවනයේ වචනය රැගෙන මේ පොළොවට පැමිණියේය. දෙවියන් වහන්සේගේ ශුද්ධ තැනැන් වහන්සේ ඔබ බව අප දනිමුව කියාය. යේසුස් වහන්සේ බොහෝ සතුටු වුණා. සීමොන් බාරියෝනා නුඹ ආශිර්වාද ලද්දෙක්ය. මක්නිසාද ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේ මිස මනුෂ්‍යයෙකු මේක නුඹට එළිදරව් නොකළේය. ඔහුව විශ්වාස කළ හැකි නිසා යේසුස් වහන්සේ විසින් ස්වර්ග රාජ්‍යයේ යතුරු නුඹට දෙන්නෙමි. නුඹ පොළොවේහිදී යමක් බඳින්නෙහිද ඒක ස්වර්ගෙහිද බඳිනු ලබයි. නුඹ පොළොවේහිදී යමක් මුදන්නෙහිද ඒක ස්වර්ගෙහිද මුදනු ලබන්නේය කියාය. සියල්ලෙනි මේ පොළොවට මාංශවත්ව පැමිණි දෙවියන් වහන්සේ කෙරෙහි සම්පූර්ණ ඇදහිල්ලක් තිබුණු අයට මහත් කරුණාවක් හා ආශිර්වාදයන් ලැබුණා. ඊට ප්‍රතිවිරුද්ධව යුදස් ඉස්කාරියොත් කොහොමද ගෝලයන් අතරින් පැකිලීමට හේතුවක් ඇති වූයේ ඔහුට පමණයි නේද? ඔහු හොඳින් විශ්වාසයෙන් සිටි බව මෙහි පෙන්වා දෙනවා. ඔහු පටන් ගැන්මේදී නරක නැහැ. යේසුස් වහන්සේ යුදස් ඉස්කාරියොත්ව තම ගෝලයෙක් කරගෙන භාණ්ඩාගාරය බාර දුන්නේ ඔහුට හොඳ ඇදහිල්ලක් තිබුණු නිසා නේද? නමුත් වසර 3ක් පුරාවට යේසුස් වහන්සේ අනුව යමින් උන්වහන්සේව පරීක්ෂා කරද්දී ඇතැම් විට ඔහුට උන්වහන්සේව පරාක්‍රමධාරී දෙවියන් වහන්සේ ලෙසද ඇතැම් විට උත්තම පූජකයෙකු ලෙසවත් නොව සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස පෙනුණා. යුදස් ඉස්කාරියොත් උන්වහන්සේ දෙස මානසික කෝණයෙන් බැලූ නිසා උන්වහන්සේව බොහෝ දෙයින් හිඟ කෙනෙකු ලෙස ඔහුට පෙනුණා. දෙවියන් වහන්සේ මාංශවත්ව මේ පොළොවට පැමිණෙන විට උන්වහන්සේව උගුලටත් මලපතටත් වැටි පොඩි වෙන පැකිලීමේ ගලක්ව බාධා වීමේ පර්වතයක් වනවා කියා අනාගත වක්තෘවරුන් පෙරදීම පැවසුවේ ඒ නිසා නේද? යුදස් ඉස්කාරියොත් යේසුස් වහන්සේව පරීක්ෂා කරමින් සිටියේ ඒ නිසයි. එසේ කරමින් අවසානයේදී රිදී කාසි 30කට උන්වහන්සේව විකිණීමේ දරුණු ක්‍රියාවක් සිදුවන තත්වයටම ඔහුගේ ඇදහිල්ල වැටුණා. වෙනත් ලෙසකින් පැවසුවොත් එවැනි ප්‍රතිඵලයක් අත් වූයේ ඔහු දෙවියන් වහන්සේව පරීක්ෂා කළ නිසයි. පේතෘස් පැවසුවේ කුමන දුෂ්කරතාවය පැමිණියත් ස්වාමිනී අන්තිමය දක්වා ඔබ අනුව එමි. ඔබ සිරගෙට ගියත් මා එහි එන්නෙමි. මරණය දක්වාම ඔබ අනුව එන්නෙමි කියාය. ඔහු යේසුස් වහන්සේ අනුව ගියේ මෙවැනි වූ මනසකින්. එම නිසා මනුෂ්‍යයෙකු ලෙස ඔහු වැරදි සිදු කළත් මදක් නොසැලකිලිමත්ව ක්‍රියා කළත් ඇතැම් විට ආඩම්බරයෙන් කතා කළත් යේසුස් වහන්සේ ඔහුගේ මේ සෑම ගති ලක්ෂණයක්ම වැළඳගෙන ඔලිව කන්දේ සිට එසවෙන්නට පෙර ඉතා විශ්වාසනීය මුල් සභා සේවකයෙක් ලෙස පේතෘස්ට සියලු කාර්යයන් බාර දුන්නා.
යේසුස් වහන්සේ විසින් මතෙව් 11:6 තුල මා ගැන පැකිලීමේ හේතුවක් යමෙකුට නොවන්නේද ඔහු ආශිර්වාද ලද්දෙක් කියා පැවසුවේ ඒ නිසයි. අප දෙවියන් වහන්සේව පරීක්ෂා නොකර පරම ලෙස විශ්වාස කළ යුතු තැනැන් වහන්සේ බව සිතිය යුතුයි. වසර 2000කට ඉහතදී යේසුස් වහන්සේ මාංශවත්ව මේ පොළොවට පැමිණියා. පරිසීවරු හා ලියන්නන් නිතරම උන්වහන්සේ දෙස බැලුවේ කොහොමද? පරීක්ෂා කළ යුතු කෙනෙකු ලෙස උන්වහන්සේව දුටුවා. ඇත්තටම මොහු ක්‍රිස්තුස් වහන්සේද? දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් එසේ මෙසේ කළ යුතුයි කියාය. ඔවුන් යේසුස් වහන්සේව නොනවත්වා පරීක්ෂා කළ අතර ඔවුන් තමන්ව පරීක්ෂා කරන බවත් යේසුස් වහන්සේ දැන සිටියා. එම නිසා ඒ සෑම අවස්ථාවකම උන්වහන්සේ ඔවුන්ට සුදුසු පිළිතුරු ලබා දුන්නා. ප්‍රතිඵලයක් ලෙස සෑම යුගයකම දෙවියන් වහන්සේ පැවසුවේ දෙවියන් වහන්සේව පරීක්ෂා නොකරව කියාය. මෙසේ දෙවියන් වහන්සේව පරීක්ෂා කළ අයට අවසානයේදී ගැලවීම ලබා ගන්නට නොහැකි වුණා. එම නිසා යේසුස් වහන්සේ ඔවුන් ගැන මේ ආකාරයෙන් සාක්ෂි දැරුවා. නුඹලා මනුෂ්‍යයන්ට එන්ට නොදී ස්වර්ග රාජ්‍යය වසා නුඹලාම ඇතුල් වන්නේවත් ඇතුල් වෙමින් සිටින්නන්ට ඇතුල් වෙන්න ඉඩ දෙන්නේවත් නැත. නුඹලා ආත්මයන් ගිල දැමීමට ඔබම ඇවිදින ගොරවන සිංහයන් වැනිය. යේසුස් වහන්සේ ඊට දැඩිව ඔවුන්ගේ ආත්මික අනන්‍යතාවය එළිදරව් කළා. ගීතාවලිය 78 බලමින් දෙවියන් වහන්සේ යනු පරීක්ෂා නොකර අප විශ්වාස කළ යුතු තැනැන් වහන්සේ බව නිතරම අපගේ සිත් මත කැටයම් කරගනිමු. ගීතාවලිය 78:10 යනු වසර 40ක කාන්තාර ගමන තුලදී ඊශ්‍රායල්වරු දෙවියන් වහන්සේව පරීක්ෂා කළ ආකාරය ගැන වූ සටහනකි. ගීතාවලිය 78:10 ඔහු දෙවියන් වහන්සේගේ ගිවිසුම ආරක්ෂා නොකළෝය. උන්වහන්සේගේ වේවස්ථාව ලෙස හැසිරෙන්ට නොකැමැති වූවෝය. උන්වහන්සේ කළ දේද උන්වහන්සේ තමුන්ට දැක් වූ ආශ්චර්ය ක්‍රියාද ඔහු මතක නැති කළෝය. අවස්ථා ගණනාවක්ම දෙවියන් වහන්සේ තම බලය ඔවුන්ට පෙන්වා දුන්නත් කාලය ගෙවී යාමත් සමග ඔවුන්ට ඒවා අමතක වී දෙවියන් වහන්සේ අප අතරේ ඇද්ද වැනි විකාර කතා පවසමින් නැවතත් මැසිවිලි නැගුවා. ගීතාවලිය පොතේ කතෘ පහත ඇති ආකාරයට ඊශ්‍රායල්වරු ගැන ලියා තැබුවා. 12 වන පදය උන්වහන්සේ මිස්ර දේශයෙහි ශෝවාන් කෙතේදී ඔවුන්ගේ පියවරුන්ගේ ඇස් හමුවෙහි පුදුම දේ කළසේක. උන්වහන්සේ මුහුද බෙදා ඔවුන් ඒ මැදින් යන්ට සැලැසූසේක. උන්වහන්සේ ජලධාරාවන් කන්දක් මෙන් සිට වූසේක. දවාලේ වලාකුලකින්ද මුළු රෑ ගිනි එළියකින්ද උන්වහන්සේ ඔවුන් ගෙන ගියසේක. දෙවියන් වහන්සේ ඔවුන්ව වලා ටැඹකින් හා ගිනි ටැඹකින් මඟ පෙන් වූ බව ඉන් අදහස් වෙනවා. 15 වන පදය වනාන්තරයේදී පර්වත පලා ගැඹුරු වලින් මෙන් බොහෝ කොට ඔවුන්ට වතුර බොන්ට දුන්සේක. පර්වතයෙන් දිය පාරවල්ද නගා ගංගාමෙන් ජලය ගලා යන්ට සැලැසූසේක. එහෙත් ඔවුහු කාන්තාරයේදී මහෝත්තමයන්න්ට විරුද්ධව කැරලි ගසමින් උන්වහන්සේට විරුද්ධව තව තව පව් කළෝය. ඔවුන් කළේ කුමක්ද? තමුන්ගේ තෘෂ්ණාවලට කෑම ඉල්ලීමෙන් සිතින් දෙවියන් වහන්සේ පරීක්ෂා කළෝය. කෑම නැතයි කියා පවසමින් ඔවුන් සිය සිත්වලින් මැසිවිලි නගා දෙවියන් වහන්සේව පරීක්ෂා කළා. දෙවියන් වහන්සේ අප අතරේ වේ නම් අප මෙවැනි වේදනාකාරී මාර්ගයක යවයිද? තම සිතිවිලි සමගින් ඔවුන් නොනවත්වා මැසිවිලි නගා කොඳුරා දෙවියන් වහන්සේව පරීක්ෂා කළා. යෝෂුවා හා කාලේබ් හැර අවුරුදු 20ට ඉහළ සියලු පුරුෂයන්ට කානාන් දේශයට පය තැබීමට නොහැකි වූ හේතුව මෙයයි. මෙය ඡායාවක් නිසා අප මෙවැනි කාණ්ඩයකට අයත් නොවිය යුතුයි. 19 වෙනි පදය එසේය ඔවුන් දෙවියන් වහන්සේට විරුද්ධව කතා කරමින් වනාන්තරයේහි මේසයක් පිළියෙල කරන්නට දෙවියන් වහන්සේට පුළුවන්ද කියාය. මේ සියලු සෙනගව පෝෂණය කරන්න දෙවියන් වහන්සේට බලය තිබෙනවාද යන්න ඉන් අදහස් කරනවා. මේ සියල්ල ඊශ්‍රායල්වරු දෙවියන් වහන්සේව පරීක්ෂා කළ සටහන්ය. අවුරුදු 40ක් පුරා සෑම දිනකම දෙවියන් වහන්සේ ඔවුන්ට අතිවිශාල ලෙස ආහාර දුන්නා නේද?
නමුත් ඔවුන් දෙවියන් වහන්සේව පරීක්ෂා කළේ කොහොමද? වනාන්තරයේහි මේසයක් පිළියෙල කරන්නට දෙවියන් වහන්සේට පුළුවන්ද? දෙවියන් වහන්සේට අපට ඇතිතරම් කෑම දෙන්න පුළුවන්ද කියා ඔවුන් පැවසුවා. විශ්වාස කරනවා නම් අප දෙවියන් වහන්සේව 100%ක්ම විශ්වාස කළ යුතුයි. අපගේ ඇස් හමුවේ පෙනෙන තත්වය හා පරිසරය ගැන නොසිතා ඒ වෙනුවට අප දෙවියන් වහන්සේගේ පොරොන්දුව පරම ලෙස විශ්වාස කළ යුතුයි. අපගේ දැසට පෘථුවිය විශාල ග්‍රහයක් ලෙස පෙනුනත් දෙවියන් වහන්සේ එය කලයකින් වැටෙන දිය බිඳුවක් මෙන් කිසිවක්ම නොවන දෙයක් ලෙස සැලකුවා නේද? පෘථුවිය නම් මේ වගේ. එබැවින් අප දෙවියන් වහන්සේගේ මාර්ගෝපදේශය පිළිපැදිය යුත්තේ ඇදහිල්ලෙන් යුතුවයි. 20 වන පදය බලමු. බලව උන්වහන්සේ පර්වතයට ගැසූ කල ජලය වැගුරුණේය. දියපාරවල් ගලා ගියේය. රොටිත් දෙන්ට හැකිසේක්ද ස්වකීය සෙනගට මාංශ සපයා දෙනසේක් දැයි කීවෝය. එබැවින් ස්වාමින් වහන්සේ අසා උදහස් වූසේක. යාකෝබ්ට විරුද්ධව ගින්නක් ඇවුළුනේය. ඊශ්‍රායල්ට විරුද්ධව කෝපයද නැග්ගේය. මක්නිසාද ඔවුහු දෙවියන් වහන්සේ කෙරෙහි නොඇදුහුවෝය. උන්වහන්සේගෙන් ලැබෙන ගැලවීම විශ්වාස නොකොළෝය. මිසරයෙන් පිටතට පැමිණෙන විටදී දෙවියන් වහන්සේ ඔවුන්ට විශ්මිත ක්‍රියාවන් පෙන්වා දුන්නා. නමුත් ඔවුන් ඒවා ගණන් ගත්තේ නැහැ. ඔවුන් ඒ සියල්ල අමතක කර දැමුවා. තමන් අත්විඳි අපහසුතා ජය ගැනීමටවත් අඩුපාඩුකම් ඉවසා ගැනීමටවත් නොහැකි වූ නිසා ඔවුන් සෑම මොහොතකම කොඳුරා දෙවියන් වහන්සේව පරීක්ෂා කළා. වයස අවුරුදු 20ට හා ඊට වැඩි පුරුෂයන් ලක්ෂ 6ක් පමණ මිසරයේ හැර පැමිණියා. නමුත් යෝෂුවා හා කාලේබ් හැර ඔවුන්ගෙන් කිසිවෙකුට කානාන් දේශයට ඇතුල් වීමට නොහැකි වුණා. මෙය කොයිතරම් දුකක්ද? අපත් ඔවුන් මෙන් නොවිය යුතු බව පවසමින් දෙවියන් වහන්සේ මේ ගැන සටහනක් තැබුවා. අප දෙවියන් වහන්සේව පරීක්ෂා කළා වූ අයමෙන් නොවිය යුතුයි. නොනවත්වා ගීතාවලිය 78:40 බලමු. කීවරක් ඔවුහු වනයේ උන්වහන්සේට විරුද්ධව කැරළි ගැසුවෝද? කාන්තාරයේදී උන්වහන්සේට දුක් දුන්නෝද? ඔවුහු නැවත හැරී දෙවියන් වහන්සේ පරීක්ෂා කළෝය. ඔවුන් දෙවියන් වහන්සේව පරීක්ෂා කළා. මෙය දෙවියන් වහන්සේට කළ අධර්මිෂ්ඨ ක්‍රියාවක්. ඔවුහු උන්වහන්සේගේ හස්තයටවත් උන්වහන්සේ සතුරාගෙන් තමුන් මුදාගත් දවසවත් මිසර දේශයේදී ස්වකීය හාස්කම් සහ ෂෝවාන් කෙතේදී ආශ්චර්යයන් කළ හැටියවත් සිහි නොකොළෝය. බොන්ට බැරි ලෙස උන්වහන්සේ ඔවුන්ගේ ගංගාද දියපාරවල්ද ලේ කළසේක. උන්වහන්සේ ඔවුන් අතරට නාස්ති කරන මැසිරංචුද විනාශ කරන මැඩියන්ද යවූසේක. ඔවුන්ගේ බෝග දළඹුවන්ටත් ඔවුන්ගේ ගොවිතැන් පළගැටියන්ටත් දුන්සේක්ක. ඔවුන්ගේ මිදිවැල් ගල් වැස්සෙන්ද අත්තිකාගස් තුෂාරයෙන්ද විනාශ කළසේක්ක. උන්වහන්සේ ඔවුන්ගේ ගවයන් ගල් වැස්සටත් සිව්පාරැලවල් හෙන ගින්නටත් පාවා දුන්සේක්ක. උන්වහන්සේ විපත්තිදායක දූත සමූහයක් වන දැඩි රෝෂය සහ උදාසත් කෝපය සහ දුකත් ඔවුන් පිට හෙළූසේක්ක. උන්වහන්සේ ස්වකීය කෝපයට මාවතක් සෑදූසේක්ක. ඔවුන්ගේ ප්‍රාණය මරණයෙන් නොවලක්වා ඔවුන්ගේ ජීවිතය වසංගතයට බාර කළසේක්ක. හාම්ගේ කූඩාරම්වල සිටි ඔවුන්ගේ ශක්තියේ ප්‍රථම ඵලය වූ මිසරයේ සීළු කුළුඳුලන්ට පහර දුන්සේක්ක. නමුත් උන්වහන්සේ ස්වකීය සෙනග බැටළුවන් මෙන් පිටතට ගෙන ගොස් බැටළු රැලක් මෙන් වනාන්තරයේදී ඔවුන්ට මඟ පෙන්වූසේක්ක. උන්වහන්සේ ඔවුන් සුරැකි කොට ගෙන ගිය බැවින් ඔවුහු බය නුවෝය. නමුත් මුහුද ඔවුන්ගේ සතුරන් වසාගත්තේය. උන්වහන්සේ ස්වකීය ශුද්ධස්ථානයේ සීමාවට එනම් තමන් දකුණතින්ගත් මේ කන්දට ඔවුන් ගෙනාසේක්ක. ඔවුන් ඉදිරියෙන් ජාතීන් එළවා ලනුවෙන් ඔවුන්ට උරුමයක් බෙදාදී ඔවුන්ගේ කූඩාරම්වල ඊශ්‍රායල් ගෝත්‍රයන් වාසය කෙරවූසේක්ක. එසේ වී නොමුත් ඔවුන් කළේ කුමක්ද? ඔවුහු මහෝත්තමයන්න් වූ දෙවියන් වහන්සේ පරීක්ෂා කරමින් උන්වහන්සේට විරුද්ධව කැරළි ගැසුවෝය. උන්වහන්සේගේ ශික්ෂා ආරක්ෂා නොකළෝය. ගීතාවලිය පොත තුල කාන්තාරයේදී ඊශ්‍රායල් වරුන් මියගිය හේතුව ගැන අපට දැක ගන්න පුළුවන්. දෙවියන් වහන්සේව පරීක්ෂා කළා වූ සෑම දෙනාම කාන්තාරයේදී විනාශ වූ බව ඉන් අදහස් වෙනවා නේද? එහෙමනම් ඔවුන් දෙවියන් වහන්සේව පරීක්ෂා කළ හේතුව කුමක්ද?
ඔවුන් දෙවියන් වහන්සේව විශ්වාස කළේවත් උන්වහන්සේගේ බලය සිහි කළේවත් උන්වහන්සේ කළ ක්‍රියාවන් සිතේ තබා ගත්තේවත් නැති බව අපට ගීතාවලිය 28න් දැකගන්න පුළුවන්. මේ යුගයේ බොහෝ දෙනාට ගැලවීම ලබන්නට වුවමනා වී තිබෙනවා. ස්වර්ගයේ නැමැති යහපත් ස්ථානයට යාමට ඔවුන්ට අවශ්‍ය වී තිබෙනවා. එහෙමනම් අප ස්වර්ගයේ වෙතට පියමන් කළ යුත්තේ දෙවියන් වහන්සේව පරීක්ෂා කිරීමෙන් නොව උන්වහන්සේ ගැන විශ්වාසයෙන් නේද? 1 පේතුරුස් 5:8 බලමු. සිහි ඇතිව අවදිව ඉන්න. නුඹලාගේ විරුද්ධකාරයා වූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලගම් දෝයි සොයමින් ඔබ මුඹ ඇවිදින්නේය. යක්ෂයා කවුරුන් හෝ ගිලගම් දෝ කියා සොයමින් ඔබ මොබ ඇවිදිනවා. සාතන්ට පහසුම ගොදුර කුමක්ද? ගොරවන සිංහයෙකු මෙන් සිටින යක්ෂයාගේ ඉලක්කය වන්නේ පරීක්ෂාවට වැටුණු අයයි. එබැවින් අපි 9 වෙනි පදය බලමු. ලෝකයෙහි සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන බව දැන නුඹලාගේ කුමකින්ද ඇදහිල්ලෙහි ස්ථීරව සිට යක්ෂයාට විරුද්ධව සිටින්න. එවිට ක්‍රිස්තුස් වහන්සේ තුල තමන්ගේ සදාකාල තේජසට නුඹලා කැඳවාගත් සියලු කරුණාවේ දෙවියන් වහන්සේම නුඹලා ස්වල්ප කලක් දුක් විඳ පසු නුඹලා සම්පූර්ණ කර ස්ථීර කර ශක්තිමත් කර පිහිටුවනසේක. සියල්ලෙනි දුක් විඳීම් තිබෙන්නේ ස්වල්ප වේලාවයි. එය කෙනෙක් අඩුවෙන් දුක් විඳිනවා, තවත් කෙනෙක් වැඩියෙන් දුක් විඳිනවා කියන දේ නොවේ. බහුලව තිබෙන අය තමන්ට ඇති දේ නිසා දුක් විඳිනවා. දිලිඳු අය තමන්ට තිබෙන දේ නිසා දුක් විඳිනවා. සියෝන් දරුවන් වන අපි පරීක්ෂාවට නොවැටෙන පිණිස දෙවියන් වහන්සේගේ කැමැත්ත තේරුම් ගත යුතුයි. අපගේ ආත්මයන් ස්වර්ගයෙන් දුරස් කරන්නටත් දෙවියන් වහන්සේට ද්‍රෝහි කරවීමට උත්සාහ කරන සාතන්ගේ පරීක්ෂාවන්ට අප කිසිදාක නොවැටිය යුතුයි. නමුත් වඩාත් වැදගත් වන්නේ දෙවියන් වහන්සේව කිසිදාක පරීක්ෂා නොකිරීමයි. යාකෝබ් 1 වන පරිච්ඡේදයේ කියවමු. යාකෝබ් 1:12 පරීක්ෂාව ඉවසන මනුෂ්‍යයා කුමක් වෙනවද? වාසනාවන්තයෙක්ය. මෙහි ඉවසනවා යනු දරා ගැනීමයි. යෝබ්ව පරීක්ෂා කළ විටදී ඔහු කළේ කුමක්ද? ඔහු එය ඉවසුවා. දෙවියන් වහන්සේ දුන්සේක. දෙවියන් වහන්සේ ගත්සේක. දෙවියන් වහන්සේ දුන් දේ ගත්සේක. එබැවින් මා ඒ ගැන මැසිවිලි නගන්නේ කෙසේද? සාතන් ඔහුට පහර දී යෝබ් මහත් වේදනාවකින් සිටින විට ඔහුගේ භාර්යාව විසින් ඔහුට දෙවියන් වහන්සේ අත්හැර දමා මැරේවා කියා නපුරු දෙයක් පැවසුවා. නමුත් යෝබ් පැවසුවේ දෙවියන් වහන්සේ අපට බොහෝ යහපත් දේ ලබා දුන්නා. එසේනම් අප අයහපතත් පිළිගන්ට ඕනෑ නේද කියාය. සියල්ලෙනි අප නිතරම මෙවැනි වූ ඇදහිල්ලක් ඇති කර ගත යුතුයි. දෙවියන් වහන්සේ අවසානය තෙක්ම යෝබ්ට වේදනා හා දුක් විඳීම් පමණක් ලබා දුන්නද? සාතන් කොයිතරම් ඔහුව පරීක්ෂා කළත් යෝබ් පරීක්ෂාවට නොඇටුණු නිසා දෙවියන් වහන්සේ ඔහුට පෙරට වඩා දෙගුණයකින් ලබා දී තවත් දරුවන් ලැබීමට ආශිර්වාද ලබා දුන්නා නේද? පරීක්ෂාව ඉවසන තැනැත්තන් එනම් පරීක්ෂාව දරාගෙන ජය ගන්නා වූ අය වාසනාවන්තයෝය කියා යාකෝබ් 1:12 විස්තර කර තිබුණේ ඒ නිසයි. මේ පදය දිගටම කියවමු. මක්නිසාද ඔහු ඒත්තු ගනු ලැබූ කල තමන්ට ප්‍රේම කරන උන්ට ස්වාමින් වහන්සේ විසින් පොරොන්දු වුණා වූ කුමක්ද? ජීවනය නම් ඔටුන්න ලබන්නේය. පරීක්ෂාව ජයගන්නා ජීවනයේ ඔටුන්න ලබනවා. මනුෂ්‍යයන් ජීවනයේ ඔටුන්න ලබන්නේ කොහේ සිටද? සදාකාල ජීවනයේ ඇති රාජ්‍යයේය. එය ස්වර්ග රාජ්‍යය නේද? පරීක්ෂාව ජයගත් විට අපට ස්වර්ගයට යා හැකි බව ඉන් අදහස් වෙනවා. යේසුස් වහන්සේ පරීක්ෂාව ජයගත්තා. උත්පත්ති 22 තුල ආබ්‍රහම්ද පරීක්ෂාව ජයගත්තා. යෝබ්ද පරීක්ෂාව ජයගත්තා. ඇදහිල්ලේ සියලු පියවරුන් පරීක්ෂාවන්ට මුහුණ දුන්නත් සුළු පරීක්ෂාවක් නිසා ඔවුන්ගෙන් කිසිවෙක්
දෙවියන් වහන්සේට විරුද්ධව කොඳුරා ද්‍රෝහි වී දෙවියන් වහන්සේ ගැන තිබූ විශ්වාසය අත්හැරියේවත් නැහැ. ඔවුන් එවැනි වූ මනුෂ්‍යයන් නොවේ. යුදස් ඉස්කාරියොත්ගේ සිදුවීම අසාමාන්‍ය දෙයක් වුවත් එය බයිබලයේ ලියවුනේ අප අනුගමනය නොකළ යුතු ආදර්ශයක් බව පෙන්වීමේ අරමුණෙන් නේද? අද මේ පැයේදී යේසුස් වහන්සේ සාතන්ව එළවා දමන විට තාගේ දෙවි වූ ස්වාමින් වහන්සේ පරීක්ෂා නොකරව කියා පැවසූ වචනයත් ද්විතීය කතාව 6එහි නුඹලාගේ දෙවි වූ ස්වාමින් වහන්සේ පරීක්ෂා නොකරල්ලා කියා පැවසූ වචනයත් අපගේ සිත් මත කැටයම් කරගනිමු. ඔබ ක්‍රිස්තුස් වහන්සේය. ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝය. සිරගෙට ගියොත් මාද එමි. මරණය දක්වාම ඔබ වහන්සේ අනුව එමි කියා පැවසූ පේතුරුස් මෙන් වෙමු. මේ ශුද්ධාත්මයන්ගේ යුගයේදී දෙවියන් වහන්සේ අපව ගලවා ගැනීමට ආත්මයන්න් වහන්සේ හා මනමාලිය ලෙස මාංශවත්ව මේ පොළොවට පැමිණියා. දෙවියන් වහන්සේගේ මාංශයේ පෙනුම බලා උන්වහන්සේලා කොයි ආකාරයෙන් පෙනී සිටියත් අප දෙවියන් වහන්සේව ඇඳෙන ගත යුතුයි. අවසානයේ දක්වාම මෙවැනි වූ ඇදහිල්ලකින් පියාණන් හා මෑණියන්ගේ මාර්ගය අනුව ගොස් සදාකාල ස්වර්ග රාජ්‍යයට යන ස්වර්ගීය පවුලේ සමාජිකයන් වන්නැයි මා නැවතත් ඔබගෙන් ඉල්ලා සිටිනවා. පරීක්ෂාව ජයගත හැකි ඇදහිල්ලක් අප ඇති කරගත යුතුයි. අප දෙවියන් වහන්සේව විශ්වාස කළ යුතුයි. සාතන් අහඹු ලෙස අප වෙත ළඟා වන්නේ නැහැ. ඒ වෙනුවට සිත් ඇදගන්නා දේවලින් ඔහු අපට සමීප වෙනවා. මෙය මැවිල්ලේ කාලයේ සිටම අපට දැනුම් දීමෙන් බයිබලය අපට සාතන්ගේ සැබෑ භූමිකාව එළිදරව් කළා. මොහොතකටවත් නොසෙල්වී අවසානයේ තෙක්ම පියාණන් හා මෑණියන් කෙරෙහි ඇති විශ්වාසයෙන් ස්වර්ගයේ වෙත ඇති මාර්ගයේ යන්නයි මා නැවත වරක් ඉල්ලා සිටිනවා. දේශනාව අවසන් කරමි. ඔබට බොහොම ස්තුතියි.